චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සුවිසුද්ධ සීලේසු සින්ධූපමස්ස සමාධි ධම්මේසු පඨවි සමස්ස අනන්ත ඥානේසු ගගනූපමස්ස නමාමි සිරසා සිරිගෝතමස්ස පිරිසිදු සිල් කඳ සමුදුර සීමා නිසල සමාධිය මිහිකත සීමා අනන්ත ඥානය අහසක් සීමා සිරිපා අභියස පිනිපා වේවා මෝහන්ධකාරේසු සුරියූපමස්ස සංසාරේසු තේසු සේතුපමස්ස දෝසප්පවාහේසු මේඝූපමස්ස නමාමි සිරසා ධම්මාමතස්ස මහදුර සිඳලන ලාහිරු සේමා සසර දියඹ මැද පහුරක් සේමා කෙලෙස් කිලුටු හල වැස්සක් සීමා සදහම් රුවනට පිනිපා වේවා පටිපත්ති සාරේසු සම්මාටිතස්ස උජෝ භූත මංගේසු යානාගතස්ස කුසලේසු ධම්මේසු කෙත්තුපමස්ස නමාමි සිරසා සුගතෝ රසස්ස පිළිවෙත් සරුවේ සුවඳක් සීමා දම් රස ධනවයි මිහිරක් සීමා පින් ගඟ ගලනා නිම්නය සීමා මහා සංගරුවනට පිනිපා වේවා සාධු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස එවං හි අත්ථ කුසලේන තථාගතේන ධම්මිස්සරේන කතිතං කරණීයමත්තං කත්වානුභුය්‍ය පරමං හදයස්ස සන්තිං සන්තං පදං අභිසමින්ති සමත්ත පඤ්ඤා තස්මා හිතං අමත මග්ගුත මරිය කන්තං සන්තං පදං අභිසමිච්ච විහාරිතු කාමෝ විඤ්ඤෝජනෝ විමල සීල සමාධි පඤ්ඤා
භේදං කරේය සතතං කරණීය මත්තන්ති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකයක් අනන්ත සම්බුදු ගුණ සුවඳින් සනහාලු භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා සෙවණේ සැනහෙන ඔබ හැම දෙනාටම නිදුක් සුව නිරෝගී සුව සැලසේවා. කායික මානසික සුවපත් භාවය ලැබේවා. නියසෙන මිහිරි බණපදය ඔබ හදවතේ නතර වේවා. රාව ප්‍රතිරාව දෙමින් නැවත නැවත ඔබට ඇසේවා. ඒ දහමින් ඔබේ හදවත සැනසේවා, නිවේවා, ශාන්තියටපත් වේවා කියලා මම ආශිර්වාද කරනවා හැම දිනාටම. පසුගිය වැඩසටහන් වලදී අප විසින් දේශනා කරනු ලැබුවේ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ ශාන්ත අමනිවන් සුවය උදා කරන මාවත ප්‍රගුණ වන වැඩින උතුම් මෛත්‍රී භාවනාව පිළිබඳවයි. කරණීය මෙත්ත සූත්‍රයත් ඇසුරු කරමින් මෙත්සිත වඩන ඔබගේ ජීවිතයේ තිබිය යුතු සුදුසුකම් සාකච්ඡා කළා. ඒ වගේම ඔබ මෙත්සිත නිවැරදිව කොහොමද ප්‍රගුණ කළ යුත්තේ කියන මේ කරුණ පිළිබඳ හොඳ අවබෝධයක් පසුගිය වැඩසටහන් වලින් ලබා ගත්තා කියලා අපි විශ්වාස කරනවා. අදත් ඔබේ දහම් අවබෝධය සදහම් දැනුම උදෙසා නිවැරදිව මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරගෙන සිත මෛත්‍රියෙන් පුරවා ගැනීම උදෙසා දහම් කරුණු කියා දෙනවා. කරණීය මෙත්ත සූත්‍රයේහි අන්තර්ගතය පිළිබඳව අප විසින් සාකච්ඡා කළ අද දවසේ සෙසු කොටස් පිළිබඳව කතා කරන්නට දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. හැම දිනම සිත නිවාගෙන මේ උතුම් බණපද හොඳට ශ්‍රවණය කරන්න. ඔබ හැම දිනාට මේ හින මිහිරි දහම කවදා නමුත් දුක්ඛිත සසරින් අත මිදීම පිණිස වේවා කියන ප්‍රාර්ථනාව හදවතේ ශක්තිමත් ඇති කරගන්න. අප සාකච්ඡා කළා මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරන ශ්‍රාවකයා කෙබඳු ගුණ ධර්ම වලින් සමන්නාගත විය යුතුද? ඉන් අනතුරුව ඔහුගේ හදවත කෙබඳු පිවිතුරු ආකල්ප සම්පත්තියකින් පවත්වා ගත යුතුද? ඒ වගේම මේ සත්ත්ව ලෝකේ සත්වයන් කොටස් වශයෙන් අරමුණු කරමින් මෛත්‍රිය වඩන ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් දේශනාවට අනුව සාකච්ඡා කළා, ශ්‍රවණය කළා. එහිදී මේ මුළු සක්වල පමණක් නෙමෙයි පිට සක්වල පවා අනන්ත සත්වයන් දොර ළඟ වෙසෙන සත්වයන් ලෙස, ඒ වගේම දසතහාවර සත්වයන් ලෙස, මහන්ත තෝල අනුක සත්වයන් ලෙස මේ වගේ මේ සත්වයන් හඳුනාගෙන ඔවුන් අරමුණු කරගෙන ක්‍රමානුකූලව මේ මෛත්‍රී සිතුවිල්ල ව්‍යාප්ත කරමින් තම හදවත තුළ නැවත නැවත ඉස්මතු කරන ආකාරයයි අපි දේශනා කළේ, අපි ඉගෙන ගත්තේ. ඒ මෛත්‍රිය කොයි විදිහටද සිද්ධ කළ යුත්තේ කියලා එදා බුදුරජාණන් වහන්සේ වදාළා. නපරෝ පරන්නි කුබ්බේත, කිසිවෙකුට අවමන් නොකරවා, නින්දා නොකරවා, ඉක්මවා නොසිතාවා කියලා අපි හිතන්නට ඕන. එපමණකින් මේ මෛත්‍රී චිත්තය මේ හදවත ඇතුලේ නැවත නැවත උපදවන්නට සලස්වන්නට ඕන. ඔබ අවංකවම හදවතින්ම මෙත් වඩන ශ්‍රාවකයෙක් ලෙස කිසිම කෙනෙකුට මේ ලෝකේ දුකක් විපතක් ඇති වෙන එකට කැමති වෙන්නට බෑ. කාට හෝ දුකක් වෙනවා නම්, පීඩාවක් වෙනවා නම්, ඒ ඔබට සතුටක් වෙනවා නම් ඔබ මෛත්‍රිය වඩලා නැහැ. කුරා කුහුඹුවෙකුට හෝ චිත්තෝත්පාද මාත්‍රයකින් විපතක් පැමිණෙනවා නම් ඔබ මෛත්‍රිය වඩලා නැහැ. එහෙනම් මේ මෛත්‍රිය කියන්නේ බොහෝම ගැඹුරු සිතුවිලි ධාරාවක්. හැමෝටම සාධාරණ නැහැ. මේ උතුම් මෛත්‍රී වැඩපිළිවෙල සාධාරණ වන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට පමණයි මේ ලෝකේ. එනිසා ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස මේ මහී මණ්ඩලයේ දෙව්ලොව බඹතලයන්හි කොතනක වේවා කිසිම සත්වයකට දුකක් විපතක් සිහිනකින්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අනුන්ගේ දුකේදී අපි සතුටු වෙන්නේ නැහැ. අනුන්ගේ සැපේදී අපි උපරිමයකින් ඇතැම් විට ඔවුන්ටත් වඩා අපි සතුටු වෙනවා. සැනකෙලි පවත්වලා නෙමෙයි, කෑකෝ ගහලා නෙමෙයි, හදවතින්ම සතුටු වෙනවා.
ලෝකේ කාට හෝ යමක් ලැබුණා නම් කුස පෙරෙන ආහාර වේලක් ලැබුණා නම් අනේ සාදු සාදු කියලා හිතන්න පුළුවන් වෙන්නට ඕන. විලිවසෙන්නට ඇඳුමක් ලැබුණා නම් හිසට සෙවණක් වහලක් ලැබුණා නම් යම් සැප සම්පතක් ධර්මානුකූලව ලැබුණා නම් අනේ සාදු සාදු කියලා අපි අනුමෝදන් වෙන්නට ඕන. අන්න ඒ බඳු පිවිතුරු හැඟුම් මාලාවක් ඇති හදවතක් ඇති කර ගැනීමයි මේ මෙත් වැඩීමේ අපේක්ෂාව. ඉතින් එනිසා භාග්‍යවතුන් වහන්සේ වදාළානේ ධාරෝසන පටිඝ සංඥානාඤ්ඤ මඤ්ඤස දුක්ඛ නිච්චය. ඔවුන්ට කිසිම දුකක් හීනකින්වත් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම හිත ඇතුලේ ක්‍රෝධය තද කරගෙන වෛරය පුරවගෙන අපි ජීවත් වෙන්නේ නැහැ. කිසිවෙක් පිළිබඳව තම හදවතේ වෛරී සිතුවිල්ලකට ඉඩ දෙන්න එපා. නපුරු විස ඝෝර සර්පෙක් වගේ මේ වෛරය, මේ ක්‍රෝධය, මේ පටිඝය ඔබ දකින්න දැකලා ඒ ක්‍රෝධයෙන් නිදහස්ව ඔබේ පිවිතුරු හදවත පවත්වන්න මේ ඔබට ලැබෙන වාසනාවන්ත නිමේෂයයි. මෛත්‍රී කරමු දෙවියන් සහිත ලෝකයටම. මෛත්‍රියෙන් හැම හදවතක්ම ස්පර්ශ කරමු, උණුසුම් කරමු, තෙද ගන්වමු. හැම දිනාට ශාන්තිය ලැබේවි. අපි හැම දිනාම මේ ලෝකේ සියලු සත්වයෝ එකම මවකගේ දරුවන්සේ දකින්නට පුළුවන් ආකාරයෙන් මෙත් වඩන්නට ඕන. එනිසානේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ බලන්න තුන් ලෝකයක් සනහාලු ධර්මරාජ වූ අනුත්තර වූ අස්සම සම වූ නිදුකානන් වහන්සේයයි කිව යුතු. ඔබ මා සරණ ගිය ගෞතම ගෝත්‍රයේ උපන් ලුම්බිනි සල්වනේ මිහි මඩලට වැඩි බුද්ධගයා පින්බිමේදී අස්සම සම පදවිය ලැබූ ඉසිපතන මිගදාය තුන්ලොවක් සනහාලන දහම මතු කළ සදහම් සුනීල උල්පත් මතු කළ උපවර්තන සාල වනෝද්‍යානයේදී ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනිවන් වැඩම කළ ඒ භාග්‍යවතුන් වහන්සේ මොන්න තරම් මෛත්‍රියකින් ලෝ සතුන්ට සිත සැලසුවාද. ඒ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මාතා යතහා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ එවම්පි සම්ම භූතේසු මාන සම්භාවය පරිමාණං යතහා මාතා යම්සේ අම්මා කෙනෙක් නියම් ඒක පුත්තං ආයුසා අනුරක්ඛේ තම එකම පුතු දිවි හිමියෙන් ආරක්ෂා කරන්නේද. නැවත කියන්නම් මම යතහා යම්සේ මාතා අම්මා කෙනෙක් නියං ඒක පුත්තං තම එකම පුතු ආයුසා දිවි හිමියෙන් ජීවිත පරිත්‍යාගයෙන් අනුරක්ඛේ රකින්නේද. ඒවම්පි අන්න එහෙම සබ්බ භූතේසු සියලු සත්වයන් කෙරෙහි අපරිමාණං මානසං භාවයේ අප්‍රමාණ වූ මෛත්‍රී චිත්තය වඩන්නේය. බලන්න මුන්න තරන්නම් මෛත්‍රියක්ද සම්බුදු හදවතේ තිබුණේ. මේ උපමාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අම්මා කෙනෙක් මේ ලෝකේ ඉන්නවා. ඒ අම්මගේ සෙනෙහස ඔබ දන්නවා මොන තරම් සෙනෙහසක් අම්මා කෙනෙකුගේ හදවතේ තම දරුවන් පිළිබඳව උපදිනවද. බොහෝ දරුවන් සිටින අම්මාවරු අතර එක අම්මා කෙනෙක් ඉන්නවා. එකම දරුවයි ඒ අම්මට ඉන්නේ, එකම පුතෙක් ඉන්නේ. ඒ පුතාට කොච්චරනම් මේ අම්මා සෙනෙහසක් දක්වනවද. ඒ පුතාට අප්‍රමාණ ආදරයක් තියෙනවා. ඒ පුතා මොන වැරද්ද කළත් අම්මා ඒ වැරද්ද එච්චර ගණන් ගන්නේ නෑ. ඒ පුතා අවලස්සන පුතෙක් වුණත් ලස්සන පුතෙක් වුණත් මොන විදිහේ කෙනෙක් වුණත් අම්මගේ හදවතේ අසීමිත සෙනෙහසක් තියෙනවා. තමන්ගේ ජීවිතයට වඩා වැඩියෙන් අම්මා රකින්නේ කවුද? තම පුතා. ඒ තරමින් සෙනෙහස දක්වනවා. ඒ පුතාට දුකක් විපතක් ආවොත් අම්මට නිින්ද යන්නේ නැහැ. පුතාට යම් කායික මානසික පීඩාවක් ආවොත් ඒ කායික මානසික පීඩාව දරුවට වඩා දැනෙන්නේ අම්මට. ඒ තරම් අම්මා තම පුතුට සෙනෙහස දක්වනවා. තම කුසේ දසමාසයක් තබාගෙන ඉන් අනතුරු මේ මහ පොළොවට බිහි කරලා ඉන් අනතුරු උස්මහත් කරලා මොන තරම් ගියසක් අරගෙන දේ දරුවා බිහි කලේ ඇති දැඩි කලේ ඒ මතකය අම්මට කවදාකවත් නැති වෙන්නේ නැහැ. ඒ නිසාම ඇගේ හදවතේ තම පුතු පිළිබඳව තියෙන්නේ අසීමිත සෙනෙහසක්, අසීමිත ආදරයක්. ඒ උපමාවකින්වත් කියන්නට බෑ. බුදුරජාණන් වහන්සේ වදාරනවා අන්න ඒ සෙනෙහස යම්සේද, අන්න ඒ ආදරය යම්සේද, ඒ අම්මා තම පුතාගේ හිත යහපත කැමතිවන්නේ යම්සේද, මොනවා කරත් තම දරුවා ඒ අම්මා ගණන් ගන්නේ නැහැ. කොයි විදිහට සමහර දරුවෝ ඡණ්ඩ වෙලා ප්‍රචණ්ඩ වෙලා ඒ මවට
පහර දෙන්නට පුළුවන්. නපුරු වචනෙන් බැන වදින්නට පුළුවන්. ගෙදරින් එළියට ඇදලා දාන්නට පුළුවන්. ඒ මොනවා කරත් අර අම්මගේ හදවතේ නෑ කිසිදාක වෛර සිතුවිල්ලක් ඇතිවන්නේ. ඒ අම්මට ඒ තම දරුවා පුංචි වයසේ හිටියත්, නැදි වයසේ හිටියත්, උස්මහත් වෙලා හිටියත් සෑමදාම තම දරුවම තමයි. ඉතින් ඒ නිසා අන්න ඒ වගේ සියලු සත්වයන් කෙරෙහි මේ අප්‍රමාණ මෛත්‍රී චිත්තය වැඩි යුතුයි කියලායි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. බලන්න මොන තරම්නම් පුදුමාකාර මෛත්‍රියක් ඒ තථාගත හදමඩලේ තිබුණද. යථා මාතා නියම් පුත්තං අත්තනි ජාතං හෝර සම්පුත්තං. යම්සේ අම්මා කෙනෙක් තම කුසෙන් උපන් එකම පුතු තස්ස දුක්ඛාගමන පටිබාහනත්තං අත්තනෝ ආයුම් පිච්චජිත්වාතං අනුරක්ඛේ. ඒ දරුවට ඇතිවන දුක් විපත් කරදර වලින් දරුවාව බේරලා තමන්ගේ ආයුෂයත් පරිත්‍යාග කරලා ඒ පුතා ආරක්ෂා කරනවා වගේ සම්බ භූතේසු සියලු සත්වයන් කෙරෙහි ඉදම් මෙත්තං මානසං භාවයේ මේ මෛත්‍රී සිත වඩන්නේ. පුනః පුනං ජනයේ වණ්ඩයේ නැවත නැවතේ මෙත් සිත උපදවනවා. කොහොමද? වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වෙත්වා. අවසානයේ හැම සතුන් අරමුණු කරමින් සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සියලු සත්වයෝ සුවපත් වෙත්වා. මේ අරමුණු පුළුවන් තරම් තම හදවතේ අව්‍යාජව අවංකව හදවත පතුලෙන් උපදවන්නට පුළුවන් නම් ආනිමයි මේ මෙත්සිත දියුණු කරන්නේ. පංච අපරිමාණ සත්තාරම්මන වශයෙන් ඒකස්මින් වා සත්තේ අනවශේෂ පරණ වශයෙන් අපරිමාණම් භාවේ අප්‍රමාණ සත්වයන් අරමුණු කිරීම වශයෙන් හෝ එකම සත්වයකු සම්බන්ධයෙන් අප්‍රමාණාකාරයෙන් ඉතිරියක් නැතිව පැතිරවීම වශයෙන් හිත ඇතුලේ කොතනකවත් ඒ සත්වයන් කෙරෙහි හෝ එකම සත්වයෙක් කෙරෙහි හෝ පටිඝ චේතනාවක් වෛර චේතනාවක් නැතිව ඒ මෙත්සිත නැවත උපදවනවා. අන්න එහෙම වැඩිමටයි අප්‍රමාණ වූ මෛත්‍රී චිත්තය වඩනවා කියන්නේ. අපරිමාණම් කියන්නේ අප්‍රමාණ සත්වයන් මේ මෛත්‍රී චිත්තයෙන් අරමුණු කරනවා. පමණ නැති සත්වයන් කොච්චර ඉන්නවද? ඒ සත්වයන් ඒ සියලු දෙනාම අරමුණු කරමින් මේ මෛත්‍රිය නැවත ප්‍රගුණ කරනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මෙත්තංච සබ්බ ලෝකස්මින් මානසං භාවේ අපරිමාණං උද්ධං අධෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං. ඉහලින් ගත්තොතින් අරූප භවය දක්වා, ඒ වගේම යටින් ගත්තොතින් කාම භවය දක්වා, ඒ වගේම වටපිටින් ගත්තොතින් රූප භවය දක්වා සත්ව ලෝකෙහි සියලු දෙනා කෙරෙහි සම්බාධ විරහිත කිසිම බාධාවක් නැහැ. මේ මගේ කෙනා, මේ අන් අයගේ කෙනා, මේ තිරිසන් ලෝකේ සත්වයෝ, මේ പ്രേත ලෝකේ සත්වයෝ, එහෙම ભેදයක් නැහැ, සීමාවක් නැහැ. අවෛර වූ ඒ මෛත්‍රී චිත්තය කිසිම තැනක සතුරෙක් නැහැ යාට. සතුරන්ගෙන් තොර වූ ඒ මෛත්‍රී චිත්තය, අප්‍රමාණ සත්වයන් අරමුණු කරන ඒ මෛත්‍රී චිත්තය නැවත වඩන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ මොන තරම්නම් මේ මෛත්‍රිය තම හදවත තුළ ඇති කරගෙන අන් අයට ඒ මෛත්‍රියේ සිහිලස බෙදා දෙන්නට දහම් දේශනා කළාද? ඒ මෛත්‍රිය කොහොමද ක්‍රමානුකූලව වඩන්නේ? මෙත්තං මෛත්‍රිය සබ්බස්මින් ලෝකස්මින් සියලු සතුන් කෙරෙහි වඩන්නට ඕන. මේ මෛත්‍රී චිත්තය නිජ්ජති ඡායති ඡාති මිත්තෝ හිතද්ධාසයතාය සිනීහති අහිතා ගමනතෝ රක්ඛති ඡාති අත්තෝ මිත්තස්ස භාවෝ මෙත්තං. එන්නේමයි විස්තර වෙන්නේ මේ මෛත්‍රී චිත්තය. හිත සුව එළවන, සෙනෙහස ආදරේ ලෝකෙට පතුරන, කිසිම කෙනෙකුට සිතවිලි මාත්‍රයකින් දුකක් බලාපොරොත්තු නොවන ආකාරයෙන් හැම සතුන් වෙත පැතුරවන ස්වභාවය තමයි, එසේ අරමුණු කරන ස්වභාවය තමයි මේ මෛත්‍රිය කියලා කියන්නේ. එබඳු මෙත්සිතක් හිමි පුද්ගලයාගේ ස්වභාවයට මෛත්‍රිය කියලා කියනවා. සබ්බස්මින් සියලු ලෝක ඉතිරියක් නැහැ. ආයි කිසිම තැනක කිසිම සත්වයක් ඉතුරු කරන්නේ නැහැ. මේ මෛත්‍රී චිත්තය, මෙත්තා සංප්‍රයුක්ත චිත්තය භාවයේ කියන්නේ කුමක්ද? වඩන්නේ නාස පරිමාණන්ති අපරිමාණං. ඒ මෛත්‍රී පිටර ප්‍රමාණයක් නැහැ.
මෙන්න මෙච්චර සත්ව ප්‍රමාණයකට මෙන්න මෙච්චර කාලයක් වඩනවා එහෙම එකක් නැහැ. පුළුවන් සෑම වෙලාවකම සව් සතුන් වෙත මේ මෛත්‍රිය පතුරවනවා. අප්‍රමාණ සත්තාරම්මනතාය එවං උත්තං කියලායි වදාරන්නේ. අප්‍රමාණ සත්වයන් අරමුණු කරන බැවින් මේ මෛත්‍රිය චිත්තයෙන් ඒ මෛත්‍රිය චිත්තය හඳුන්වනවා අපරිමාණ කියන නමින්. ඒ වගේම උද්ධං ඉහළ වෙසෙන සත්වයන්ට උද්ධං කිව්වහම උද්ධන්ති උපරි තේන අරූප භවං ගන්නාති. ඒ උද්ධං කියන වචනයෙන් අරමුණු කරන්නේ අරූප භවයේ වෙසෙන සත්වයන්. අරූප භවය කියන්නේ ආකාසානං ඡායතන බ්‍රහ්මතලය, විඥානං ඡායතන බ්‍රහ්මතලය, ආකින්චඤ්ඤායතන බ්‍රහ්ම ලෝකය, නේව සංඥානා සංඥායතන කියන මේ බ්‍රහ්ම ලෝක හතරට තමයි අරූප භවය කියන්නේ. උද්ධං කියලා අරමුණු කරනකොට ඉහළ වෙසෙන සත්වයෝ කියලා අරමුණු කරනකොට අරූප භවයේ වෙසෙන සත්වයෝ මේ මෛත්‍රියෙන් අරමුණු කරන බලන්න. බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාණයෙන් සියලු සත්වයන් අරමුණු කරමින් මේ මෛත්‍රිය පතුරවන හැටි. අධෝති හෙත්තා අධෝ කියන පදයෙන් අරමුණු කරන්නේ යට වෙසෙන සත්වයන්. කවුද? තේන කාම භවං ගන්නාති. මේ කාම ලෝකෙ වෙසෙන සත්වයෝ. කාම ලෝකෙ කීවහම කාමාවචර දිව්‍ය ලෝක 6ක්, ඒ වගේම සතර අපායත් මිනිස් ලෝකයක් කියන මේ 11 වදෑරුණු කාම භවයේ වෙසෙන සත්වයන්. තිරියම් කියන පදයෙන් අරමුණු කරන්නේ කවුරුන්ද? වේමඤ්ඤං. ඒ අතර වෙසෙන අය. කවුද? රූපාවචර බ්‍රහ්ම ලෝකවල වෙසෙන අය. තේන රූප භවං ගන්හාති. එහෙනම් මේ උද්ධං අධෝ තිරියම් කියන මේ පද තුනෙන් 31 භවතලයේම අයිති වෙනවා. උද්ධං කියන පදයෙන් අරූපාවචර බ්‍රහ්ම ලෝකත්, තිරියම් කියන පදයෙන් රූපාවචර බ්‍රහ්ම ලෝකත්, අධෝ කියන පදයෙන් සියලු කාමාවචර භූමියක්. ඒ භූමියෙහි නිවසෙන ඒ සත්වයන් අරමුණු කරනවා. එසේ අරමුණු කරමින් අසම්බාධං සම්බාධ රහිත මෛත්‍රී චිත්තය. කුමක්ද සම්බාධ රහිත කියන්නේ? වෛරී, ක්‍රෝධ, පටික බාධා විරහිත. සම්බාධ විරහිත. දින්න සීමන්ති මුත්තං හෝති. සීමාවක් නැහැ. සීමා කරගෙන නෙමෙයි මෛත්‍රිය පතුරවන්නේ. හැම දිනාටම පොදුවේ පතුරවනවා. එයයි අසම්බාධ කියන පදයේ අදහස. සීමානාම පච්චත්තිකෝ මුච්චති. සීමාව කියලා කියන්නේ පසමිතුරු භාවයට. නැත්නම් සීමාව කියන අදහස මේ පදයේ නැත්නම් මේ උත්තම දේශනාවේ සීමාව කියලා කියන්නේ වෛරීන්, එහෙම නැත්නම් අකමැති සත්වයන්, අහිත සත්වයන් ආදී වශයෙන් බෙහෙද කිරීම. එසේ නොකර අර මුල පටන් මෛත්‍රිය හොඳට ප්‍රගුණ කරගෙන ආවහම ඒ බෙහෙද මගහැරෙනවා. ඒ කොටස් වශයෙන් දකින්න ස්වභාවය මගහැරෙනවා. හැම කෙනෙකුටම සමානව මේ මෙත්තිත වඩන්න පුළුවන් තැනට මේ හිත දියුණු වෙනවා. ඒ තත්වයට ආවහම තමයි අසම්බාධං කියලා කියන්නේ. ඒ අසම්බාධ වූ සම්බාධ රහිත වූ මෛත්‍රී චිත්තය අවේරං වේර විරහිත වෛරී චේතනාවකින් ස්පර්ශ නොවූ අන්තරාපි වේර චේතනා පාතු භාව විරහිතාන්ති මුත්තං හෝති. මෛත්‍රිය වඩාගෙන යන්නේ අතරින් අතරට මානසික ගැටුම් ඇති වෙන්නට පුළුවන්. වෛර චිත්තෝත්පාද ඇති වෙන්න පුළුවන්. යම් යම් සිදුවීම් මතක් වෙලා වෛර චිත්තෝත්පාද ඇති වෙන්න පුළුවන්. මේ මෛත්‍රිය වඩාගෙන යන කෙනා ඒ තත්වයට ඉක්මවා යනවා. මෛත්‍රී භාවනාව වඩමින් අතරින් අතරට කිසිදු වෛරී චිත්තෝත්පාදයක් ඇති වෙන්නට ඉඩ නොතබා ඊටාම දක්ෂ ලෙස, ඊටාම ප්‍රගුණ ලෙස අවෛරී මෛත්‍රී චිත්තය හොඳට පතුරවනවා. ඒ අදහස් කලේ මේ මෙත්සිත වඩද්දී අතරින් අතරට කිසිදු වෛරී චිත්තෝත්පාදයක් ඇති වෙන්නට නොදී මෛත්‍රිය දිනු කරනවා කියන එකයි. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වදාරන අසපත්තං විගත පච්චත්තිකං මෙත්තා විහාරේහි පුංගලෝ මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති නාස්ස කෝචි පච්චත්තිකෝ හෝති. මේ මෛත්‍රී වඩන කෙනාට මිනිසුත් ප්‍රියයි, අමනුෂ්‍යයොත් ප්‍රියයි. එනිසා මිනිස් නොමිනිස් කවුරුත් එයාට ප්‍රියයි. හරියට අම්මා කෙනෙක් තම දරුවාට සෙනෙහස දක්වනවා වගේ මිනිස් නොමිනිස් කොයි කාටත් මේ මෙත්සිත වඩන පුද්ගලයා සමසේම තම මිත්‍රත්වය, සමසේම තම සෙනෙහස, සමසේම තම මෛත්‍රී ආධ්‍යාසය පතුරවනවා. මෛත්‍රී ආධ්‍යාසය නොඋනස බලනවා. නෑ ඒ හදවතේ වෛරී ක්‍රෝධ පටිඝ සිතුවිල්ලක් උපදින්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්නේ ස්වභාවයට අසපත්තං කියලා. සපත්ත කියලා කියන්නේ පච්චත්තික, එහෙම නැත්නම් සතුරු කියන අර්ථය. මේ අසපත්ත කියලා කියන්නේ එබඳු සතුරු, එබඳු වෛරී, එබඳු පසමිතුරු ස්වභාවයක් මේ වැඩ පිළිවෙල තුල යාට ඇති වෙන්නේ නැහැ. එහෙනම්
බුදුරජාණන් වහන්සේ මේ කුමක්ද වදාළේ? යම් මේ මෛත්‍රියක් වේනම් සබ්බ භූතේසු මානසං භාවි අපරිමාණං. සියලු සත්වයන් කෙරෙහි මේ මෛත්‍රී චිත්තය හොඳට වැඩි යුතුයි. ඒ මෛත්‍රිය අප්‍රමාණ සත්වයන් අරමුණු කරගත් ඒ වගේම සියලු ලෝකේ සියලු සතුන් වෙත වැඩිම වශයෙන් දියුණු කිරීම වශයෙන් ප්‍රගුණ කිරීම වශයෙන් වේපොල්ලං ගමයේ විපුල භාවයට රැගෙන යනවා. කොහොමද? උද්දං අධෝච තිරියංච. උදින් භවාංග්‍රේ දක්වා අධෝ යාව අවීචිතෝ යතින් ගත්තොත් අවීචි නිරය දක්වා තිරියං යාව අවසේප දිසා. තිරියං කියන පදයෙන් සෙසු සියලු දිසාවන්හි සත්වයන් වෙතයි මේ මෛත්‍රියෙන් අපි පතුරවා හරින්නේ. උඩින් අරූප ලෝකයේ දක්වා යටින් කාම ධාතුව දක්වා සරසින් රූප ධාතුව දක්වා ඉතිරියක් නැතිව පතුරවමින් ඒවම් භාවෙන්තෝ පිචතං යතා අසම්බාධං අවේරං අසපත්තං. එසේ වඩමින් මොනම තැනකවත් ඉබඳු සතුරු ස්වභාවයක් එයා දකින්නේ නැහැ. එසේ නොදකිමින් සබ්බද්ද ඕකාස ලාභ වශයෙන් අසම්බාධං හැම තැනකම මහා පොළොවේ වේවා ජල සාගරයේ වේවා කඳු වැටි භූමි ඇසුරු කරගෙන වේවා මේ හිස් අවකාශයේ වේවා මේ සක්වල වේවා පිට සක්වල වේවා කොතනක වේවා ඒ අප්‍රමාණ සත්වයන්ට මේ මෛත්‍රිය පතුරවනවා කියන එකයි බුදුරජාණන් වහන්සේ ඒ උතුම් ගාථා ධර්මයෙන් දේශනා කොට වදාළේ. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා තිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාව තස්ස විගත මිද්ධෝ ඒතං සතින් අනිත්‍යය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහෝ. මේ මෛත්‍රී වඩන පුද්ගලයා සිටගෙන සිටියදී වේවා ඇවිදිමින් වේවා වැතිර සිටිමින් හෝ වේවා යම්තා තීන මිද්දයෙන් නිදිමතින් නොපෙළේද එහෙම නැත්නම් යම්තාක් නොනිදා සිටීද ඒතාක් මේ මෛත්‍රී චිත්තය නැවත තම හදවතේ ජීවත් කරවනවා. එසේ ජීවත් කරවීම හෙවත් ඒ මෛත්‍රී විහරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රහ්ම විහාරයක් කියලා. ඒතං බ්‍රහ්ම විහාරන්තියාහු. මේ වැඩීමේ ක්‍රමය මේ වැඩීමෙන් ජීවත් වීම මේ මෛත්‍රී සහගත විහරණය බ්‍රහ්ම විහාරයක් උත්තම හැසිරීමක් කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරන ශ්‍රාවකයා මේ මෛත්‍රී භාවනාව කෙබඳු ඉරියව්වක භාවිත කළ යුතුද කියන කාරණයයි ඒ උතුම් ගාථා ධර්මයෙන් නිර්දේශ කරන්නේ. මෙත්තා භාවනාය වන්දනං දස්සෙත්වා ඉදානිතං භාවන මනියුත්තස්ස විහරතු ඉරියාපත නියම භාවන් දස්සෙන්තෝ. ආහ කෙසේද මෛත්‍රී භාවනාව වඩන හැටි දේශනා කළ ඒ ප්‍රදේශවලට ඒ දිසාවලට ඒ සත්වයන්ට ඒ අනතුරු මේ මෛත්‍රී වඩන ඉරියව්ව කුමක්ද කියලා මේ ඉරියව් පිළිබඳව තථාගතයන් වහන්සේ වදාරනවා. ආනාපාන සති භාවනාව වඩන්නේ මිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය කියලා වදාරන්නේ. බද්ධ පරයන්කයන් බැඳගෙන කය උරිජව තබාගෙන ආනාපානීය වැඩි යුතුයි කියලා. නමුත් මේ මෛත්‍රී භාවනාවට එබඳු ඉරියාපත නියමයක් විශේෂයෙන් දක්වන්නේ නැහැ. ඉරියාපත නියමං අකත්වා එබඳු ඉරියව් නියමයක් වෙන්වෙන් වශයෙන් නොපෙන්වා යථා සුඛං කැමැති පරිදි අඤ්‍යතර ඉරියාපත බාධන විනෝදනං කරොන්තු. තමා කැමැති ඉරියව්වල පවතිමින් තිත්තංවා චරංවා නිසින්නෝවා සයානෝවා. හිටගෙන සිටියදී හෝ වේවා ඇවිදිමින් වේවා වාඩි වී සිටිමින් හෝ වේවා වැතිර සිටිමින් හෝ වේවා යාවතා විගත මිද්දෝ අස්ස යම්තාක් නොනිදා සිටීද අත්ථ ඒතම් මෙත්තා ඥානසතින් අදිත්තේය. අන්න ඒතාක් මේ මෛත්‍රී ඥාන ස්මෘතිය සතිය වඩන්නේය. මෙන්න මෙහිමයි මෛත්‍රී භාවනාවේ ඉරියාපත නියමය තථාගතයන් වහන්සේ වදාළේ. මේ මෛත්‍රී භාවනාව ක්‍රමානුකූලව ඉදිරියට ප්‍රගුණ කරගෙන යනකොට තිත්තං චරං සිටගෙන හෝ වේවා ඇවිදිමින් හෝ වේවා ඕනෑම ඉරියව්වක යාවතා ඉරියාපතේන ඒතම් මෙත්තා ඥානසතින් අදිඨාතුකානෝ හෝති. යම් ඉරියව්වක ඉඳගෙන මේ මෛත්‍රී ධ්‍යාන චිත්තය පහළ කරගන්නට යා බලාපොරොත්තු වෙනවා නම් ඕනෑම ඉරියව්වක එයාට මේ මෛත්‍රී ධ්‍යානෙ උපදවා ගන්නට පුළුවන්. මෛත්‍රී භාවනාවෙන්
හිත මනාව එකතෙන් කරන්නට පුළුවන්. සමාහිත කරන්නට පුළුවන්. ඒ මෛත්‍රී සමාධිය හොඳට ප්‍රගුණ කරගත්තට පස්සේ ඕනෑම ඉරියව්වක මොහොතින් මොහොතට මේ මෛත්‍රී ධ්‍යාන චිත්තය උපදවන්නට ඒ ශ්‍රාවකයාට හැකියාව ඇති වෙනවා. ඒ විදිහට ප්‍රගුණ වූ මෛත්‍රී භාවනාව ඇති ශ්‍රාවකයා සෝ යාවතා ඒතම් මිත්තා ධානස්සතින් අදිද්ධාතු කාමෝ හෝති. යා යම්තා කැමති වෙනවා නම් මේ මෛත්‍රී ධ්‍යාන සතිය ඇති කරගෙන ඒ මෛත්‍රී අරමුණේ සිත නැවත නැවත පවත්වමින් මෛත්‍රී භාවනාවෙන් යුක්තව කල් ගෙවන්නට යම්තාක් නිදි නොලබා සිටින ඒතාක් ඒ මෛත්‍රී ධ්‍යානයෙන් විහරණය කිරීමේ වාසනාව ඒ ශ්‍රාවකයාට ඇති වෙනවාමයි. නත්ති තත්ථ බන්ධායි තත්තං කියලා වදාරන්නේ. එයාට කිසිම තැනක ඒ මෛත්‍රී අරමුණ උපදවා ගන්නට ප්‍රමාදයක් ඇති වෙන්නේ නැහැ. බාධාවක් ඇති වෙන්නේ නැහැ. පරක්කු වෙන්නේ නැහැ. ඒ තරමින් හොඳට ප්‍රගුණ කළා. ක්ෂණයකින් පුළුවන් මෛත්‍රී ධ්‍යානයට සමවදින්න. ක්ෂණයකින් පුළුවන් මේ මෛත්‍රී ධ්‍යානයෙන් ඉවත් වෙන්න. ධ්‍යාන උපදවා ගත්තට පස්සේ ඒ ධ්‍යානයේ ක්‍රමවේද 5කින් හොඳට ප්‍රගුණ කරනවා. කොහොමද? සමාපජ්ජන වසීතා, ඒ වගේම අදිඨාන වසීතා, උත්ථාන වසීතා, ආවජ්ජන වසීතා, පච්ච වෙක්කන වසීතා කියන මෙන්න මේ ආකාර පහෙන් මේ මෛත්‍රී චිත්තය ධ්‍යාන මට්ටමට පමුණවාගෙන නැවත ප්‍රගුණ කරනවා. කැමැති වෙලාවක කැමැති තැනක මේ මෛත්‍රී ධ්‍යානයට සමවදින්න පුළුවන්. ඒ වගේම ඒකට කියනවා සමාපජ්ජන වසීතා කියලා. ඒ වගේම කැමැති මොහොතක තත්පර 10කින් ඒ ධ්‍යානයෙන් ඉවත් වෙන්නට උවමනයි නම් තත්පර 10කින් පුළුවන්. පැය ගාණක් නම් ඒත් පුළුවන්. අහෝරාත්‍රයක් නම් ඒත් පුළුවන්. ඒකට කියනවා අදිෂ්ඨාන වසීතාව කියලා. මෙච්චර වෙලාවක් මේ ධ්‍යානයෙන් මම පසු වෙනවා කියලා ඒ ධ්‍යානයට සමවදින්න කලින් අදිෂ්ඨාන කරනවා. එසේ සිදු කරමින් මේ මෛත්‍රී ධ්‍යානයට කැමැති තාක් වෙලාවක් සමවදිනවා. ඒකට කියනවා අදිඨාන වසීතා කියලා. ඒ වගේම උත්ථාන වසීතා, කැමැති මොහොතක කිසි ප්‍රමාදයක් නැතිව නැගී සිටින්නට පුළුවන්. ඒ ධ්‍යානෙ ඉවත් වෙන්නට පුළුවන්. ඒ හැකියාවට කියනවා උත්ථාන වසීතා කියලා. ඒ වගේම ආවජ්ජන වසීතා, තමා සමවදින උපදවාගත් මෛත්‍රී ධ්‍යානය, ඒ ධ්‍යානයේ අංග හොඳට මෙනෙහි කිරීමේ හැකියාව ඒ ශ්‍රාවකයාට ඇති වෙනවා. මේ උතුම් භාවනාව කියන්නේ හුදු නිද්‍රාවක් නෙවෙයි, අසතියෙන් ගත කිරීමක් නෙවෙයි, තව කෙනෙකුගෙන් අසා තව කෙනෙකු සාක්ෂි කොටගෙන අත්දැකිය යුතු තත්වයක් නෙවෙයි මේ උතුම් භාවනාව කියලා කියන්නේ. තමා තුළින් විශිෂ්ට සතියක්, විශිෂ්ට වූ ප්‍රඥාවක්, තියුණු වූ ඒකාග්‍රතාවයක්, විසද වූ ඥානයක්, ඊතා ප්‍රබල කල්පනාවක් ඇතිවයි මේ උතුම් මනෝභාවයන් පහළවන්නේ. ඉතින් මේ නිසා භාවනාව නම් වූ උත්තම වැඩපිළිවෙලේ ගමන් කරන ශ්‍රාවකයා ඒ තුළින් මෙකී කරුණු හොඳට දැනගෙන මේ පෙන්වා වදාළ ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේ හිත වැඩුවොතින් ඒ සිත පුදුමාකාර ප්‍රභාස්වර ප්‍රබල, ඒ වගේම සාන්තියෙන් පිරීගිය සිතක් බවට පත් වෙනවා. එනිසායි භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ මේ මෛත්‍රී ධ්‍යාන උපදවා ගත්තට පස්සේ තමන්ටම පුළුවන් කුමක්ද මේ මෛත්‍රී ධ්‍යානය කියලා නැවත වතාවක් ඒ ගැන හොඳට ආවර්ජනා කරලා බලන්න. ඒ ආවර්ජන චිත්තෝත්පාදයන් පහළ වෙන්නේ මෛත්‍රී ධ්‍යානෙන් ඉවත් වෙලා ඥාන සංප්‍රයුක්ත කාමාවචර චිත්තෝත්පාද පහළ කර ගැනීම වශයෙන්. උපමාවකින් කිව්වොත් යම් පුද්ගලයෙක් යම් ගම්මානයක පාරවල් වලින් හොඳට ඇවිදලා, මන්සන්දි වලින් ඇවිදලා, එළදොල ගංගා වලින් ගොඩ වෙලා යම් තැනකට එනවා. එතන ඔහු වාඩි වෙලා තමන් ඇවිද ගිය මම්මාව, එහිදී දුටු ගහකොළ, එහිදී එගොඩ වෙච්ච එළදොල පාරවල් ගංගා, මුණ ගැහිච්ච කඳු වැටි, මේ සියල්ල ඔහුට හොඳට නිහඬව ආවර්ජනා කරන්න පුළුවන්, මෙනෙහි කරන්න පුළුවන්. අන්න ඒ වගේ මේ මෛත්‍රී ධ්‍යානයට සම්බන්ධිලා ඒ මෛත්‍රී ධ්‍යානයේ ධ්‍යාන අංග යට ආවර්ජනා කරන්න පුළුවන්. ඒ ආවර්ජනා කරමින් තමා විසින්ම තමා පසු කළ, තමා ගත කළ මනෝභාවය විශ්ලේෂණය කරගන්නවා. එතකොට ඒ අවබෝධය, ඒ සමාධිය, ඒ ප්‍රඥාව, ඒ සතිය, ඒ ආරම්මණය, ඒ චිත්තය, මේ සියල්ලක් එයාට ඉතා හොඳින් අනුභව කරන්න පුළුවන්. එහෙනම් ඔබට දැන් පැහැදිලි වෙන්නට ඕන අපි මේ ගමන් කරන්නේ අන්ධකාරය අතපත ගන්නට යන ගමනක නෙමෙයි. තමා විසින්ම මේ වැඩපිළිවෙල තුළ තමා ගමන් කරන මාවත පිරිසිදුව දකිමින් හඳුනමින් තමයි
පියවරෙන් පියවර ඉදිරියට ගමන් කරන්නේ. ඒ හැකියාවට තමයි ආවජ්ජන වසීතා කියලා කියන්නේ. ඊළඟට පච්චවෙක්කන වසීතා. බොහෝ සෙයින් මේ පච්චවෙක්කන වසීතාව සහ ආවජ්ජන වසීතාව දෙක සමානයි. ධ්‍යාන අංග හෙවත් තමා සමවදිච්ච ධ්‍යානයට අදාළ කොටස් තියෙනවා. ඒ ධ්‍යානයේ අංග කියලා කියන්නේ මොනවද? විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියන මෙන්න මේ චෛතසික ධර්ම පහ. ඒවට කියනවා ධ්‍යානයේ අංග කියලා. අපි දැන් මේ ශරීරය ගත්තොත් මේ ශරීරයේ අංග තියෙනවනේ, ඇස, කන, නාසය, දිව, කය. අන්නේ වගේ මේ ධ්‍යාන චිත්තය අපි හඳුනාගන්නේ මේ ධ්‍යාන අංග වලින්. විතර්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන මෙන්න මේ ධ්‍යාන අංග පස තමාට ඊතා හොඳින් මෙනෙහි කරන්නට පුළුවන් හැකියාවට කියනවා පච්චවෙක්කන වසීතාව කියලා. ඒ බොහෝසෙයින් ආවජ්ජන වසීතාවටම සමානයි. මේ පච්චවෙක්කන වසීතාවේදී තමා ලැබූ ධ්‍යානෙහි විතර්කය නම් වූ චෛතසිකය ගැන හොඳට මෙනෙහි කරනවා. කුමක්ද මේ විතර්කය? කුමක්ද මේ විචාරය? අරමුණ තර්කණය කරන බවයි විතර්කය. නැවත නැවත පිරිමදින බවයි විචාරය. ඒ වගේම කුමක්ද මේ ප්‍රීතිය? සිතගත පිනායන ස්වභාවයයි ප්‍රීතිය. කුමක්ද මේ සුඛය? මේ ශරීරය අසුරු කරගෙන බල්ලවත් වූ සැප වේදනාවක් පහළ වෙනවා, එයයි සුඛය. කුමක්ද මේ ඒකාග්‍රතාව කියලා කියන්නේ? මේ ධ්‍යාන සිතේ අරමුණ යමක් වේද අන්නේ අරමුණේ මනාව සිත එකඟව පවතින ස්වභාවය. එතකොට මෙන්න මේ කියපු අංගපස මනාව දකිනවා. මෙන්න මේ විදිහට තමා උපදවා ගත්ත මේ මෛත්‍රී ධ්‍යානය හොඳට වසඟ කරගත්තට පස්සේ, හොඳට ප්‍රගුණ කරගත්තට පස්සේ සිතගෙන වේවා, ගමන් කරමින් වේවා, හිඳමින් වේවා, පැතිර වේවා, ඒ ධ්‍යානයට සමවදින්න පුළුවන්. බලන්න මොන තරම් පුදුමයිද මේ වගේ ඉගැන්වීමක් අපට මේ ලෝකෙ වෙන කාගෙන්ද ඉගෙන ගන්න ලැබෙන්නේ. එනිසා මේවා හෙද්දී ඔබ හිතන්නට ඕන සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා. ඒ කාන්තෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ස්වාක්ඛාතෝ වත තස්ස ධම්මෝ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ස්වාක්ඛාතයි. සුපටිපන්නෝ වත ශාවක සංඝෝ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝ රත්නයේ සුපටිපන්නයි. ඒ හදවතේ ඒ ප්‍රීතිමත් තෘප්තිමත් හැඟීම නැවත නැවත ඇති කරගන්න. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මේ මට්ටමට රැගෙන ආපු මේ මෛත්‍රී චිත්තය, මේ මෛත්‍රී භාවනාව කොහොමද හඳුන්වන්නේ? බ්‍රහ්ම විහාරයක් කියලා හඳුන්වන්නේ. ඇයියට බ්‍රහ්ම විහාරයක් කියලා කියන්නේ? සෙට්ඨ විහාරමා හෝති. ඒ ශ්‍රේෂ්ඨ විහරණයක් කියලා මේ ලෝකේ බුදුරජාණන් වහන්සේලා සම්මත කරලා තියෙනවා. පසේ බුදුවරු සම්මත කරලා තියෙනවා. මහා රහතන් වහන්සේලා සම්මත කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, බ්‍රහ්ම ලෝකවල ඉන්න බ්‍රහ්ම රාජවරු ඒ මෛත්‍රී විහරණයවත් මෛත්‍රියෙන් වාසය කිරීම ශ්‍රේෂ්ඨ වූ විහරණය කියලායි සම්මත කරගෙන තියෙන එක. එහෙමමයි. එනිසා මෙලෙසින් මෛත්‍රියෙන් යමෙක් ජීවත් වේ නම් මේ ජීවිතයෙන් පුදුමාකාර ශ්‍රේෂ්ඨ ජීවිතයක්, සුන්දර ජීවිතයක්, ආශ්චර්යමත් ජීවිතයක්, දෙව් බමුණුගේ පවා නමස්කාරයට පාදක වන ජීවිතයක්. එනිසා මේ මෛත්‍රියෙන් වාසය කිරීම ඒ තරම් ප්‍රශංසනීයයි. හැබැයි වෛරයෙන් වාසය කිරීම ප්‍රශංසනීය නැහැ. ක්‍රෝධයෙන් වාසය කිරීම ප්‍රශංසනීය නැහැ. පටිඝයෙන්, තම්බයෙන්, සාරම්භයෙන් වාසය කිරීම ප්‍රශංසනීය නැහැ. එනිසා ප්‍රශංසනීය වන්නේ, ශ්‍රේෂ්ඨ වන්නේ, උත්තම වන්නේ කෙබඳු මනෝභාවයකින් කල් ගෙවීමද? මේ මෛත්‍රී විහරණයෙන් කල් ගෙවීම, මෛත්‍රී චිත්තේ නැවත නැවත උපදවාලමින් කල් ගෙවීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොහොමද? දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනය්‍ය ගේධං නහි ජාතු ගබ්බසෙයං පුනරේතිති. මේ මෛත්‍රියෙන් සමාධි උපදවා ගත්ත ශ්‍රාවකයා ලෝකෝත්තර සීලයෙන් සිල්වත් වෙමින් සෝවාන් මාර්ගයෙන්, සෝවාන් මාර්ගඥානයෙන්, සෝවාන් මාර්ගඥානී නම් සම්මා දර්ශනයෙන් යුක්ත වෙලා සක්කාය දිට්ඨියට පැමිණෙන්නේ නැතිව ඉන්මත්තේහි සකු르දාගාමි අනාගාමි කියන මාර්ග දෙකෙන් කාමයන්ගේ ගිජු බව සංසිඳුවලා, කාම රාගයේ මුළුමනින්ම නැති කරලා, ඒකාන්ත වශයෙන් කිසිම කාලයක මැත්තේහි මව් කුසක වාසයට හෙවත්
කාම ලෝකයේ ප්‍රතිසන්දියකට යලි නොපැමිණ විරාගින් නිවනින් සැනසෙනවා කියලා සිංහනාද කරනවා. බලන්න මෛත්‍රියෙන් තුන්ලොවක් සනහාලු බුදුරජාණන් වහන්සේ මෛත්‍රී භාවනාවෙන් හිත වඩමින් ඉන් ධ්‍යාන උපදවමින් ධ්‍යාන පාදක කරගෙන විපස්සනාවට පැමිණෙමින් විපස්සනාවෙන් මඟඵල නුවණ සාක්ෂාත් කරමින් සදාතනික සුවයකට යන මාවත පෙන්වා වදාළ හැටි මොන්න තරම්නම් ආශ්චර්යමත්ද. මේවා හිතා සතුටු වෙන්න භාග්‍යවතුන් වහන්සේ මේ මෛත්‍රී සූත්‍ර දේශනාව ආරම්භයේ පටන් භික්ෂූන් වහන්සේලාට නානප්පකාරතෝ මිත්තා භාවනං දස්සෙත්වා නොඑක ආකාරයෙන් මෛත්‍රී භාවනාව වඩන හැටි උගන්වා වදාලා මුලපටන් සක්කෝජෝ සෝජෝ ආදී වශයෙන් මහණෙනි නුඹලා මෙන්න මේ ගුණ ධර්ම වලින් ඔය හදවත පුරවා ගන්න පිරිසුදු සීලය හොඳට ආරක්ෂා කරන්න සත්පුරුෂයෝ පඬිතුයෝ නුවණැත්තෝ යමකට අපවාද උපවාද කියයි නම් මේ බඳු වැරදි කරන්නට එපා. එසේ නොකරමින් සම්මේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා හිතන්න. කේමිනෝ හොන්තු අවේරා හොන්තු අභයා හොන්තු සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා බය නැත්තෝ වෙත්වා සුවපත්සිතත්තෝ වෙත්වා කියලා හිතන්න. නැවතද මහණෙනි නුඹලා මේ සත්ව වර්ගයා විවිධාකාර කොටස් වශයෙන් අරමුණු කරමින් ක්‍රමානුකූලව මේ මෛත්‍රිය වඩන්න. දුරළඟ වෙසෙන සත්වයන්, තැති ගන්නා නොගන්නා සත්වයන්, දීඝ මධ්‍යම මහන්ත සත්වයන්, ක්ෂුද්‍රක අනුක සත්වයන්, මේ ආදී වශයෙන් භූත සම්භවේසි සත්වයන්, මේ ආදී වශයෙන් මේ සත්වයන් වෙත ටිකෙන් ටික මෛත්‍රිය පතුරවමින් අවසානයේ අප්‍රමාණ වූ අවෛරී වූ අසපත්ත වූ විහරණයක් වන මේ මෛත්‍රී චිත්තය සබ්බ භූතේසු සියලු සත්වයන් කෙරෙහි පතුරවන්න. සියලු සත්වයන් අතර ඔවුනොවුන්ගේ ජීවිතවලට කිසිදාක දුකක් බලාපොරොත්තු වෙන්න එපා. එකම දරුවෙකු ඇති අම්මා කෙනෙක් තම දරුවට යම්සේ සෙනෙහසක් දක්වයිද අන්නේ බඳු මෛත්‍රියක් හැම සතුන් වෙත පතුරවන්න. මහණෙනි සිටගෙන පමණක් නෙමෙයි ගමන් කරමින් වාඩි වී සිටමින් වැතිර සිටමින් මුනිදා සිටින තාක්ම මේ මෛත්‍රී අරමුණින් වාසය කරන්නේ. පිට නුඹලාට මේ මෛත්‍රී ධ්‍යානයන් පහළ කර ගැනීම වාසනාව හිමි වෙනවා. ඒ විදිහට භාග්‍යවතුන් වහන්සේ මෛත්‍රී භාවනාව වඩන ආකාරය දේශනා කරලා ඉදානි යස්මා මෙත්තා සත්තාරම්මනත්තා අත්ථ දිට්ඨියා ආසන්නත්තා හෝති තස්මා දිට්ඨි ගහන නිසේදන මුඛේන තේසම් වික්ඛූණං තදේව මෙත්තා ඥානං පාදකං කତ୍වා අරිය භූමිපත්තින් දස්සෙන්තෝ ආහ කුමක්ද දිට්ඨිංච අනුපගම්ම කියන මෙන්න මේ උතුම් දේශනාව උතුම් ගාථාව උතුම් බණපදේ මා ඔබට තේරෙන විදිහට කියලා දෙන්නම්. නොඑක ආකාරයෙන් මෛත්‍රිය ප්‍රගුණ කරගෙන ඇවිල්ලා ඉන් අනතුරු මෛත්‍රී ධ්‍යාන මට්ටමටම මේ හිත දියුණු කරලා ඒ මෛත්‍රී ධ්‍යානයට නැවත සම්වදිමින් මෛත්‍රී ධ්‍යානයේ අවස්ථා තියෙනවා. ඒවා අපි දෙවනුව සාකච්ඡා කරනවා. මෛත්‍රී ධ්‍යානයට සම්වැදිලා ඒ මෛත්‍රී ධ්‍යානයේ හසල ප්‍රගුණ භාවයක් ඇති කරගෙන මේ මෛත්‍රී අරමුණ අනන්ත සත්වයන් බැවින් ඒ සත්වයන් අරමුණු කරගෙන මෛත්‍රී වඩන පුද්ගලයෙකුට ඒ මෛත්‍රී ආරම්මණයවත් මෛත්‍රියට අරමුණු වන සත්වයන් නිතර අරමුණු කරමින් මෙත් වඩාගෙන යද්දී ඒ අත්තදිත්‍යාසන්නත්ත ආත්ම දෘෂ්ටියට ටිකක් සමීප වෙන්නට පුළුවන්. ආත්ම දෘෂ්ටිය කියන්නේ මම මගේ කියන මෙන්න මේ හැඟීම. මොකද අනන්ත සත්වයන් අරමුණු කරගෙන සත්වයන්ම නැවත අරමුණු කරමින් මෙත් වඩනකොට මේ සත්වයාය පුද්ගලයාය කියන කෙනා නාම රූප වශයෙන් දකින්නට ඕන කියන අදහස දෙවනුව ඇති කර ගන්නට මේ පාදක කරගත්තේ නැත්නම් සත්පුද්ගල ප්‍රඥාප්තියට යම් පමණකට මේ මෛත්‍රිය තුඩු දෙන්නට පුළුවන්. එනිසා තස්මා එබැවින් දිට්ඨි ගහන නිසේදන මුකේන ඒ ආත්ම දෘෂ්ටිය දුරු කිරීම වශයෙන් එදා භාග්‍යවතුන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට මෛත්‍රී ධ්‍යානය පාදකම් ගත්වා පාදක කරගෙන අරිය භූමිපත්තින් දස්සෙන්තෝ ආර්ය භූමියවත් මග්ගඵලයන්ට පත්වීමට මේ මෛත්‍රිය පාදක කරගන්න ආකාරය දේශනා කළා. කොහොමද දේශනා කළේ? දිට්ඨිංච අනුපගම්ම සීලවා සත්වයේක පුද්ගලයේක කියන මෙන්න මේ දෘෂ්ටියට ආත්ම දෘෂ්ටියට ඒ ශ්‍රාවකයා පත් වෙන්නේ නැහැ. කොහොමද පත් වෙන්නේ නැත්තේ? බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයෙන් මෛත්‍රිය ප්‍රගුණ කරගෙන ඒ මෛත්‍රී සමාධියට සමවැදිලා ඉන් නැගිටලා තතෝ වුට්ඨාය ඒ සමාධියෙන් නැගිටලා යේ තත්ථ විතක්ක විචාරාදියෝ ධම්මා තේසංච වත්තාදි අනුසාරේන රූප ධම්මේ පරිග්ගයත්වා ඉමිනා නාම රූප පරිච්ඡේදේන
සුද්ධ සංඛාර පුඤ්ජෝයං න ඉද සත්තුපලබ්ධතිති එවං දිට්ඨිං ච අනුපගම්ම අනුපුබ්බේන ලෝකුත්තර සීලේන සීලවා හුත්වා ලෝකුත්තර සීල සම්පයුත්තේනීම සෝතාපට්ටි මග්ග සම්මා දිට්ඨි සංඛාතේන දස්සනීන සම්පන්නෝ කියලා වදාලා. හොඳට මේ කාරණේ තේරුම් ගන්න. මෛත්‍රී භාවනාවෙන් සමාධිමත් වූ සිත කෙසේද විදර්ශනාවට හරවා ගන්න කියන එකයි මෛත්‍රී සූත්‍රයේ අවසාන ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. මෛත්‍රී භාවනාව හොඳට වඩලා උපචාර සමාධිය වූ අර්පණා සමාධිය ඇති කරගෙන ඉන්නැගී ඉඳලා මෛත්‍රී භාවනාව වැඩිම වශයෙන් තමා කුමක්ද කළේ? අනන්ත සත්වයන් අරමුණු කළන ලද මෛත්‍රී චිත්තෝත්පාදයන් නැවත නැවත පහළ කරපු එකයි මා සිද්ධ කළේ කියලා යා තේරුම් ගන්නවා. එහෙනම් පහළ වුණේ මොනවද? මෛත්‍රී සිතක් පහළ වුණා කියලා ප්‍රකාශ කරන්නේ මේ සමස්ත මෛත්‍රී සිත් පරම්පරාවට. ඒ සිත කියන්නේ නාම ධර්මයක්. ඒ සිත හා සංප්‍රයුක්තව චෛතසික ධර්ම සමුදායක් පහළ වුණා. ඒ සිතත් සමග පහළ වෙන සියලු චෛතසිකයන් හෝ එහෙම නැත්නම් විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන මෙන්න මේ චෛතසික පංචකය හෝ අරගෙන ඒව වෙන් වෙන් වශයෙන් දකිනවා. මේ මම මෛත්‍රී වැඩිම වශයෙන් කුමක්ද කළේ? අනන්ත සත්වයන් අරමුණු කරගෙන අවෛරී වූ චිත්තෝත්පාද පරම්පරාවක් පහළ කළා. සෝමනස සහගත ඥාන සංප්‍රයුක්ත ඇතැම් විට අසංස්කාරික ඇතැම් විට සසංස්කාරික කාමාවචර කුසල චිත්තෝත්පාදයන් පහළ කරගෙන ඒ උපචාර සමාධි හැටියට දියුණු කරමින් නැවත ඉන් ඔබට රූපාවචර ප්‍රථම ධ්‍යානෙ මේ මෛත්‍රී අරමුණු තුලින් පහළ කරගත්තා. ඒ රූපාවචර ප්‍රථම ධ්‍යානයේ ධ්‍යානාංග මොනවද? විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන මෙන්න මේ පංචකය. මෙන්න මේවා තමයි ධ්‍යාන අංග. ඒ ධ්‍යානාංග පහළ වුණේ සිතක් සමග. එහෙනම් මෛත්‍රී වැඩිම වශයෙන් කලේ සිතක් සහ චෛතසික දෙකක් පහළ කිරීමයි කියලා. ඔන්න ඒ මෛත්‍රී භාවනාව නාම හැටියට දකිනවා. නාම ධර්ම ටිකක් හැටියට දකිනවා. මොනවද? සිතක් සහ නාම ධර්ම ටිකක්. ඒ වගේම මේ සිත සහ නාම ධර්ම මොනව ඇසුරු කරගෙනද පහළ වුණේ? රූප ධර්මතා ඇසුරු කරගෙන. මොනවද මේ රූප ධර්මතා කියලා කියන්නේ? දැන් මේ මෛත්‍රී සිත පහළ වුණේ කුමක් ඇසුරු කරගෙනද? හෘදේ වස්තු රූපය ඇසුරු කරගෙන. හෘදේ වස්තු රූපය කියන්නේ කුමක්ද? ඒක රූප ධර්මයක්. ඒක අයිතිවන්නේ කුමකටද? රූපස්කන්ධයට. එහෙනම් මේ හෘදේ වස්තු රූපය පහළ වෙන්නේ හෘදේ වස්තු රූපේ පවතින්නේ කුමක් ඇසුරු කරගෙනද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත ඇසුරු කරගෙන. ආන්නේ විදියට ක්‍රමානුකූලව නාම ධර්ම හඳුනා ගන්නවා, ඊනන්තර රූප ධර්ම හඳුනා ගන්නවා. මෙහිදී ඒ ශ්‍රාවකයාට මේ නාම රූප විභාගය පිළිබඳව යම් පමණක දැනුමක් තිබිය යුතුයි. එනිසායි අභිධර්මයේ මූලික කොටස් ටික මේ භාවනාව ප්‍රගුණ කරන කෙනා අවශ්‍යයෙන්ම දත යුතුයි කියලා කියන්නේ. එනිසා යම් කිසි කෙනෙක් මේ භාවනාව තුළින් සමත විදර්ශනා ඥාන දියුණු කරගෙන ඉදිරියට ගිහින් නිවන් සුවයෙන් සැනහෙන්න බලාපොරොත්තු වෙනවා නම් විශේෂයෙන් අභිධර්මයේ මූලික කොටස් ටික පිළිබඳව යම් අවබෝධයක් ඇති කරගන්නම ඕන. එයින් මා අදහස් කරන්නේ නැහැ මුළු අභිධර්ම පිටකයම කටපාඩමේ තබාගත යුතුයි කියලා. එසේ යමකට කරන්න පුළුවන් නම් එයා භාවනා මාර්ගයෙන් 50%කට වැඩි කොටසක් සම්පූර්ණ කළා කියලා කියන්න පුළුවන්. සීලයක පිහිටා ඒ අභිධර්මයේ හොඳට ප්‍රායෝගික ලෙස භාවිතයට ගනිමින් උද්ඝාන ධාරණ වශයෙන් දරාගත්තොත් මේ සමත විපස්සනා භාවනා මාර්ගයේ හරියටම ගමන් කළා කියලා කියන්න පුළුවන්. ඒ තරමින් එයාට සමත භාවනා පිළිබඳ විදර්ශනා භාවනා පිළිබඳව හසල ඥානයක් ඇති වෙනවා. ඒ ඥානෙ මහෝපකාරයි මේ භාවනා මාර්ගයේදී. ඉතින් එනිසා එපමණක් දුර යන්නට බැරි ඔබට අවශ්‍යයෙන්ම දැනගත යුතු කොටස් ටික ගැනයි මා මේ සිහිපත් කළේ. මොනවද? රූපස්කන්ධය කියන්නේ කුමක්ද කියලා දැනගන්නට ඕන. නාමස්කන්ධය කියන්නේ කුමක්ද කියලා දැනගන්නට ඕන. එතකොට මේ පංච උපාදානස්කන්ධය කියන්නේ කුමක්ද? පංච උපාදානස්කන්ධේ නාම රූප වශයෙන් වෙන් කළ දකින්නේ කොහොමද? මේ සිත කියන්නේ කුමක්ද? සිතේ ප්‍රභේද මොනවද? මේ සිත් මොනම ඇසුරු කරගෙනද පහළ වෙන්නේ? චක්ෂු ප්‍රසාදය ඇසුරු කරගෙන සිත් පහළ වෙනවා. සෝත ප්‍රසාදය ඇසුරු කරගෙන ගාහන ප්‍රසාදය, ජීවා ප්‍රසාදය, කාය ප්‍රසාදය ඇසුරු කරගෙන සිත් පහළ වෙනවා. හෘදේ වස්තු රූපය ඇසුරු කරගෙන සිත් පහළ වෙනවා. හෘදේ වස්තු රූපය ඇසුරු කරගෙන තමයි මේකේ මෛත්‍රී ධ්‍යාන සිත් පහළ වෙන්නේ. එතකොට හෘදේ වස්තු රූපය ඇසුරු කරගෙන මෛත්‍රී ධ්‍යාන සිත් පහළ වුණා කියලා දකිනකොට අර සත්වයේ පුද්ගලයේ කියලා එයාට ආත්ම සංඥාවක් ඇතිවන්නට ඉඩ නැහැ. එහෙනම් ආත්ම දෘෂ්ටියකට එයා පැමිණෙන්නේ නැහැ. එයයි දිට්ඨිංච අනුපගම්ම සීලවා කියලා
තථාගතයන් වහන්සේ වදාළා. එයාට වැටෙනවා සුද්ධ සංඛාර පුඤ්ජෝයං න ඉද සත්තුපලබ්බති. මෙතන සත්වයේ පුද්ගලයෙක් හමුවන්නේ නැහැ. සංස්කාර ස්කන්ධයක් හමු වෙනවා. සංස්කාර ගොඩක් හමු වෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයක් හමු වෙනවා. ඒ වගේම චක්කු ධාතු, සෝත ධාතු, ගාහන ධාතු, ජීවා ධාතු ආදී වශයෙන් ධාතු 18ක් වුණ ගහනවා. ඒ වගේම චක්කායතන, සෝතායතන, ගාහනායතන, ජීවායතන වශයෙන් ආයතන 12ක් වුණ ගහනවා. ඒ වගේම පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන වශයෙන් ධාතු 6ක් මුණ ගැහෙනවා. ඒ වගේම අවිජ්ජා පත්‍ය සංඛාර ආදී වශයෙන් හේතුඵල ධමයක් මුණ ගැහෙනවා. මෙන්න මේ විදිහට ක්‍රමානුකූලව නාම ධර්ම හඳුනාගෙන ඊනතුරු රූප ධර්ම හඳුනාගෙන එහෙම නැත්නම් පළමුව රූප ධර්ම හඳුනාගෙන ඊනතුරු නාම ධර්ම හඳුනාගෙන මේ දෙකම හඳුනාගෙන ඒ ශ්‍රාවකයා නාම රූප වශයෙන් ජීවිතය දකිනවා. අන්නේ ජීවිතය දකින්නට නිස්කලංක නිහඬ මනෝභාවයක් අවශ්‍යයි. ඇවිස්සිච්ච මනසකින් විවිධාකාර අරමුණු වල දුව දුවා පවතින මනසකින් මේ නාම රූප පරම්පරාව හඳුනා ගන්නට බෑ. ඔහුට වැටහෙන සත්වයෝ පුද්ගලයෝ ලෙස ආත්ම සංඥාම ඔහුට තර වෙන්නේ. එසේ දකිමින් මේ මමය, මේ අසවලාය කියලා මේ විදිහට දකිමින් කිසිදා නාම රූප වශයෙන් නාම රූප පරිච්ඡේද ඥානය පහළ කරගන්න ලැබෙන්නේ නැහැ. හැබැයි මේ මෛත්‍රී භාවනාව අනුසාරයෙන් සමාධිමත් සිතක් ඇති කරගත් ශ්‍රාවකයා ඒ මෛත්‍රී ධ්‍යාන චිත්තයෙන් යම් තාක් වෙලා වැඩ ඉඳලා ඒන් ඇති කරගත් සමාධිමත් සිත, ඒ නිස්කලංක සිත, ඒ නිහඬ මනෝභාවයේ පාදක කරගන්නවා මේ නාම රූප සහිත ජීවිතය හඳුනා ගන්නට. නිහඬ සිතකින් ජීවිතය දෙස බලනකොට අතුලාන්තේ පේනවා. හරියට සෙලවෙන දිය භාජනයක්. ඒ සෙලවීම නතර වුණාට පස්සේ ඒ දිය භාජනී පතුල පේනවා වගේ අපිට පුළුවන්කම ලැබෙනවා නිහඬ සිතක් ඇති කරගත්තොත්, සමාධිමත් සිතක් ඇති කරගත්තොත් මේ ජීවිතේ පතුලටම කිඳා බහන බලන්න. එයාට පේන්නේ මොනවද? නාම රූප පරම්පරාවක්, ස්කන්ධ ධාතු ආයතන සමුදායක්. ඉන් අනතුරු එයා බලනවා මේවා කෙබඳු ස්වභාවයකින් යුක්තද? වහා හට ගන්නවා, වහා නිරුද්ධ වෙනවා. උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, ත්‍රිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. මෙම හට ගන්නා ස්වභාවයෙන් යුක්ත මේ වගේ හට ගැනීමක් පේනවා. මේ වගේ නිරුද්ධ වීමක් පේනවා. මොහොතක් පාසා විපරිණාමයක් පේනවා. මෙන්න මේ විදියට මේ පුද්ගලයා, මේ ශ්‍රාවකයා මේ මෛත්‍රී භාවනාවෙන් විදර්ශනාවට ප්‍රවේශ වෙනවා. ඒ ප්‍රවේශ වීම තුළින් අවසානයා මොකක්ද දකින්නේ? මේ හටගෙන නිරුද්ධ වන නාම රූප ධර්ම අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි කියලා දකිනවා. මේ හටගෙන නිරුද්ධ වන නාම රූප දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. මේ හටගෙන නිරුද්ධ වන නාම රූප පරම්පරාව අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි කියලා. අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය හඳුනා ගන්නවා, මෙනෙහි කරනවා, දකිනවා, අවබෝධ කරගන්නවා. අන්නේ විදිහට ගමන් කරන ශ්‍රාවකයා ඒවන් දිට්ඨිංච අනුපගම්ම, මෙසේ ආත්ම දෘෂ්ටියකට, සත්පුද්ගල දෘෂ්ටියකට නොපැමිණ ලෝකුත්තර සීලේන සීලවා හුත්වා, ලෝකෝත්තර සීලයෙන්, ඒ කියන්නේ මාර්ගඵල සිත්වල යෙදෙන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මෙන්න මේ චෛතසික සමුදාය බලවත් කරගනිමින් සෝතාපට්ටි මග්ග සම්මාදිට්ඨි සංඛාතේන දස්සනේන සම්පන්නෝ සෝවාන් මාර්ග ඥාන දර්ශනීයවත්, සෝවාන් මාර්ග සිතේ පහළවන සම්මාදිට්ඨියවත් ප්‍රඥාව නම් වූ දර්ශනයෙන් යුක්තව එයා සෝවාන් ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. බලන්න, ක්‍රමානුකූලව බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයා සෝවාන් ආර්ය ශ්‍රාවකෙක් බවට පත්වීම දක්වාම රැගෙන යන හැටි. තතෝ පරං, ඉන් අනතුරුව ඒ පුද්ගලයා, ඒ ආර්ය ශ්‍රාවකයා කුමක්ද කරන්නේ? වස්තුකාමයන් පිළිබඳව යම් ගේධයක් තියෙනවා නම්, වස්තුකාමයන්හි ගේධයයි සම්මත කිලේශකාමයක් වෙනවා. තතෝ පරං යෝපායන් වස්තුකාමේසු ගේධෝ කිලේශකාමෝ අපහිනෝ හෝති. සෝවාන් වුණා කියලා කාමරාගේ ප්‍රහාණය වෙන්නේ නැහැ. වස්තුකාමයේ පිළිබඳව යම් බඳු ගේධයක්, ඇල්මක් ඇති වෙන්නට පුළුවන්. ඒ ක්‍රමානුකූලව ඉදිරි මාර්ගයෙන් ප්‍රහාණය කරනවා. තම්පි ඒ කාම වස්තුන් පිළිබඳව ගේධය නැත්තම් ගිජුකාම නැත්තම් වමනාව, ඒ පුරුදුන් මනුස්සයෙකුගේ තරමින් ඇති වෙන්නේ නැහැ. තාම ස්වල්ප වශයෙන් ඇති වෙන්නේ. කාමරාගේ ඉතුරු වෙනවා කියන එකයි එයින් අදහස් කරන්නේ. සෝතාපන්න ශ්‍රාවකයා නැති කරන්නේ කුමක්ද? සක්කාය දිට්ඨියයි, සීලබ්බත පරාමාසය, විචිකිච්ඡාව කියන මේ ධර්මතා. ඒව නැතිවීමත් සමගම කාම රාගය වුණත් හටගත්තත් බලවත්ව හටගන්නේ නැහැ. නමුත් ඉතුරු වූ ඒ කාම රාගය සකදාගාමී මාර්ගයෙන් තුනී කරලා, අනාගාමී මාර්ගයෙන් මුළුමනින්ම ප්‍රහාණය කරලා, කාමේසු ගේධං විනය්‍ය විනයිත්වා වූපසමිත්වා, කාමයන්ගේ ගිජු භාවය දුරු කරලා දාලා මුළුමනින්ම ප්‍රහාණය කරලා, නහි ජාතු ගබ්බසයම් පුනරේති
නැමත කිසිදාක මව් කුසක වාසයට පැමිණෙන්නේ නැහැ. ඒකංසේ නීව ඒකාන්ත වශයෙන්ම පුන ගබ්බසේ යන්න ඒති නැමත මව් කුසක යා පිළිසිඳ ගන්නේ නැහැ. සුද්ධාවාසේසු නිබ්බත්තිත්වා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙක ඉපදිලා තත්තේව අරහත්තම් පාපුනිත්වා පරිනිම්මායති. එහිම අරහත්වයට පත් වෙලා පිරිනිවන් වඩිනවා කියලා වදාළා. බලන්න ක්‍රමානුකූල මෛත්‍රී භාවනාවෙන් විපස්සනාවට ප්‍රවේශ වෙන විපස්සනාවෙන් මඟඵල ලබා සසර දුකින් අත මිදෙන හැටි. කෙටියෙන්ම මා ඔබට සිහිපත් කරලා දෙන්නම්. ඔබ මෛත්‍රිය හොඳට පුරුදු කරලා හිතේ සමාධියක් ඇති කරගෙන ඒ සමාධිමත් සිතින් ඔය ජීවිතයේ දෙස බලන්න. කොහොමද නාම රූප වශයෙන් එසේ බලමින් තමා සතු දහම් දැනුමත් කලපාගෙන ඊට අනුව විතර්ක විචාර කරමින් නාම රූප ධර්ම අනිත්‍ය දුකයි අනාත්මයි කියලා නැවත මෙනෙහි කරමින් ඉදිරියට යනකොට යම් මොහොතක් ඔබට එනවා නාම රූප ධර්ම අනිත්‍ය දුකයි අනාත්මයි කියන මෙන්න මේ කාරණේ මෙන්න මේ දැක්ම ස්ථාවර ලෙස සනාථ වන මොහොතක්. අන්නේ සනාථ වන ප්‍රථම අවස්ථාව තමයි සෝවාන් වීම. දෙවන අවස්ථාව තමයි සකදාගාමි වීම. තුන්වන අවස්ථාව තමයි අනාගාමි වීම. ඒ අවසාන වශයෙන් සනාථ වීමයි අරහත්වයට පත්වීම කියලා කියන්නේ. ඉතින් මේ මෛත්‍රී භාවනාවෙන් යුක්ත ශ්‍රාවකයා සෝවාන් සකදාගාමි අනාගාමි මාර්ගයට පත් වෙනවා. කැමතිනම් මේ ජීවිතේම අරහත්වයට පත් වෙන්න පුළුවන්. එසේ නොවුනොත් එයා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙක ඉපදෙනවා. ආය මව් කුසක දුක් විඳින්න පැමිණෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා වනාන්තරයට භාවනා කරන්න වැඳලා අමනුෂ්‍යයන්ගෙන් කරදර පැමිණිලා නැවතත් භාග්‍යවතුන් වහන්සේ නැහැ දකින්නට පැමිණි ස්වාමීන් වහන්සේලාට මේ මෛත්‍රී භාවනාව විස්තර වශයෙන් උගන්වා වදාලා ගච්ඡත භික්ඛවේ මහණෙනි නුඹලා යන්න තස්මින් ඒව වනසන්නේ විහෙරත. ඒ වනාන්තරයටම ගිහිලා වාසය කරමින් මේ කරණීයමෙත සූත්‍රයෙන් නිතර සංධායනා කරන්න. මේ කරණීයමෙත සූත්‍රයෙන් ධර්ම සාකච්ඡා කරන්න. එසේ වාසය කරමින් නුඹලා මේ මෛත්‍රී ධ්‍යාන උපදවා එමගින් විදර්ශනාවට ප්‍රවේශ වී විදර්ශනාව සම්පාදනය කර සසර දුකින් අත මිදෙන්න කියලා අවවාද කළා. අනුශාසනා කළා. ඒ අවවාදයේ අනුශාසනාවේ පිහිටි ස්වාමීන් වහන්සේලා ඒ ආකාරයෙන් ඒ බස් කාලය තුලදීම ඒ සියලු ස්වාමීන් වහන්සේලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මහා පවාරණයේදී විසුද්ධි පවාරණයෙන් පවාරණය කළා. හැම දුකකින් අත මිදුණා. විසුද්ධි දේව රහතන් වහන්සේලා බවට පත් වුණා. එනිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒවං හි අත්ථ කුසලේන තථාගතේන ධම්මිස්සරේන කතිතං අරණීය මත්තං. මෙසේ අර්ථානාර්ථය හොඳට දන්නා තථාගත වූ ධර්මේශ්වර බුදුරජාණන් වහන්සේ වදාළ මේ උතුම් කරණීයමෙත සූත්‍රයේ අන්තර්ගත ධර්මපරියාය කත්වානුභුය්‍ය පරමං හදයස්ස සම්තිං සන්තං පදං අභිසමින්ති සමත්ත පඤ්ඤා. ක්‍රමානුකූල පුරුදු කරලා හදවත තුලින් පරම ශාන්තිය උපදවාගෙන ඒ ශාන්ත පදයයි කියන ලද අමා නිවනට ප්‍රවේශද්වාරය විවර කරගෙන වාසය කරමු කැමති ශ්‍රාවකයා පිරිසිදු සීලයකින් යුක්ත වෙලා මේ මෛත්‍රී භාවනාව අප්‍රමාදීව සම්පාදනය කරනවා කියලා වදාලා විඤ්ඤෝජනෝ විමල සීල සමාධි පඤ්ඤා භේදං කරිය සතතං කරණීය මත්තං. ඒ බුදු වදනේ අදහස එයයි ඔබ හැම දෙනාටම මේ උතුම් කරණීය ධර්ම සමුදාය හොඳට ප්‍රගුණ කරගෙන මේ කරණීයමෙත් සූත්‍රය උගන්වා වදාළ ආකාරයෙන් මෛත්‍රී භාවනාව ප්‍රගුණ කිරීමේ වාසනාව හිමි වේවා. ධර්ම දේශනා වාර කිහිපයකින් මා ඔබට මේ කියා දුන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරමින් එමගින් ධ්‍යාන උපදවගෙන ඒ විදර්ශනාවට පාදක කරගෙන ඒ විදර්ශනාවෙන් මඟඵල නිවන් සූපදවාගෙන සසර දුකින් අත මිදෙන මාවත. මේ මාවත මා ඔබට කියා දුන්නේ තාම සංක්ෂිප්ත වශයෙන් විදර්ශනා භාවනාව ගැන සාකච්ඡා කරන අවස්ථාවකදී මේ පිළිබඳ වැඩි විස්තර ඔබට දේශනා කරනවා. මෙතෙක් මුල පටන් කරන ලද දේශනා නැවත ශ්‍රවණය කරමින් මෛත්‍රී භාවනාව හොඳින් කොහොමද වඩන්නේ, ක්‍රමානුකූලව කොහොමද වඩන්නේ, ඉදිරියට කොහොමද වඩන්නේ කියන කාරණය ඔබ හොඳට අවබෝධ කරගන්න. ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සසර දුකින් අත මිදීම පිණිසම
නිතුම් ධර්මපරයය හේතු වේවා කියලා මම ආශිර්වාද කරනවා. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු ත්වං සමාපි. ධර්ම ශ්‍රවණානි සංස බලෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා.